අද අපි ඉගෙන ගන්නේ රසායනික ගණනයේ පාඩමේ තියෙන තවත් එක් මාතෘකාවක් වෙන අනුක සූත්‍ර සහ ආනුභාවික සූත්‍ර කියන මාතෘකාව. ඉතින් අපි ගමු මෙන්න මේ විදියට ග්ලූකෝස් අණුවක් ග්ලූකෝස් අපිට ලියන්න පුළුවන් C6 H12 සහ O6 කියලා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ග්ලූකෝස් එක අණුවක් ඇතුලේ කාබන් පරමාණු තියෙනවා 6ක්. හයිඩ්‍රජන් පරමාණු තියෙනවා 12ක්. ඔක්සිජන් පරමාණු තියෙනවා 6ක්. එතකොට මේ ග්ලූකෝස් අණු එකක් ඇතුලේ තියෙන එක් පරමාණු වල පරමාණු සංඛ්‍යා අතර අනුපාතය මට ගන්න පුළුවන් 6ට 12ට 6 කියලා. නමුත් ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති මේ 6ට 12ට 6 කියන අනුපාතේ සරල අනුපාතයක් වශයෙන් ලිව්වොත් එහෙම මට ලියන්න පුළුවන් 1 අණු 2 අණු 1 කියලා. එතකොට අණුක සූත්‍රය කියලා කියන්නේ යම්කිසි සංයෝගයක් එයාගේ තියෙන සත්‍ය මවුල සංඛ්‍යාව ඒ විදිහටම දැක්වෙන සූත්‍රයකට අපි කියනවා අණුක සූත්‍රයක් කියලා. එහෙනම් ග්ලූකෝස් වල අණුක සූත්‍රය වෙන්නේ කාබන් 6ක් H12ක් සහ ඔක්සිජන් 6ක් තියෙන මෙන්න මේ මම ලියලා තියෙන අණුව. නමුත් මේ පරමාණු සංඛ්‍යාවල සරලම අනුපාතය නිරූපණය වෙන විදියට අපිට මේ ග්ලූකෝස් අණුව ලියන්න පුළුවන් නම් අපිට ඒක ලියන්න සිද්ධ වෙනවා CH2O කියලා. මේකට අපි අණුක සූත්‍රය කියලා කියනවා. මේකට අපි කියනවා ආනුභවික සූත්‍රය කියලා. එතකොට ආනුභවික සූත්‍රය කියලා කියන්නේ අර්ථ දැක්වීමක් වශයෙන් ගත්තොත් සංයෝගයක් තුල අඩංගු වන මූලද්‍රව්‍ය පරමාණු වල සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය පෙන්වන සූත්‍රයයි. ඕගොල්ලෝ ආනුභවික සූත්‍රය කියලා මාතෘකාවක් ලියාගෙන ඒ යටතේ ලියා ගන්න ආනුභවික සූත්‍රයේ අර්ථ දැක්වීම. හොඳයි. අපි දන්නවා මූලද්‍රව්‍ය පරමාණු මවුල් එකක් කියලා කියන්නේ. මූලද්‍රව්‍ය පරමාණු මවුල් එකක් කියලා කියන්නේ පරමාණු ඇවොගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ කියන්නේ පරමාණු 6.022 වැඩි කිරීම 1023 කියන අගයක්. එතකොට ඕගොල්ලන්ට පැහැදිලි එකම මවුල සංඛ්‍යාවක් ඇතුලේ එකම පරමාණු සංඛ්‍යාවක් තියෙනවා. ඒක අපිට හිතා ගන්න පුළුවන් මවුල් එකකට පරමාණු මෙච්චර නම් මවුල දෙකක් ගත්තොත් පරමාණු මේ වගේ දෙගුණයක්. එහෙනම් යම්කිසි නිශ්චිත මවුල සංඛ්‍යාවක් ගත්තොත් ඕනම පරමාණුවක එයාගේ තියෙන පරමාණු සංඛ්‍යාව එකම පරමාණු සංඛ්‍යාවක්. ඉතින් මේ නිසා අපිට අණුක සූත්‍රය හෝ ආනුභවික සූත්‍රය සොයන්න උත්සාහ කරද්දී මේ පරමාණු සංඛ්‍යා අතර අනුපාතයක් ගන්න ඕනේ නම් අපි උදාහරණයක් වශයෙන් ආනුභවික සූත්‍රය සලකමු. ඒතර ආනුභවික සූත්‍රයේ තියෙන්නේ මූලද්‍රව්‍ය පරමාණු අතර සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයක්. එහෙනම් මූලද්‍රව්‍ය පරමාණු අතර පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයක් ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ පරමාණු අතර තියෙන සරලම මවුල සංඛ්‍යා අතර අනුපාතය සැලකීමෙන්. එහෙම වෙන්නේ කොහොමද? අපි දන්නවා නිශ්චිත මවුල ප්‍රමාණයක් තුල තියෙන නිශ්චිත පරමාණු සංඛ්‍යාවක්. මේ නිසාම නිශ්චිත පරමාණු අනුපාතයක් ගන්න අපිට පුළුවන් නිශ්චිත මවුල සංඛ්‍යාවක් අරගෙනත් ඒ වැඩේ හොයන්න. ඉතින් අපි ආනුභවික සූත්‍රය හොයන ගොඩක් අවස්ථාවලදී කරන්නේ පරමාණු අතර අනුපාතය හොයන්න ඒ පරමාණු මවුල සංඛ්‍යා අතර අනුපාතය සෙවීම. අපි දැන් උදාහරණයක් බලමු. හොඳයි. ඕගොල්ලෝ මුලින්ම වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මේ ගාන ලියාගෙන ඉන්න. එක්තරා සංයෝගයක් තුළ ස්කන්ධය අනුව කාබන් තියෙනවා 33.8ක්, හයිඩ්‍රජන් තියෙනවා 5.65ක්, ඔක්සිජන් තියෙනවා 60.47ක්. ඒ ආනුභවික සූත්‍රය සොයන්න. මුලින්ම ගාන ලියාගෙන ඉන්න. හරි. අපි බලමු මේ ගාන හදන විදිය. මුලින්ම මේ ගානේ ඔයගොල්ලන්ට දීලා තියෙන දත්ත දිහා බැලුවම ඔයගොල්ලන්ට පේනවා මේ දත්ත දීලා තියෙන්නේ ස්කන්ධ අනුපාතයන්ට. එහෙනම් අපි මුලින්ම දත්තේ ලියාගෙන ඉමු. කාබන්ට හයිඩ්‍රජන්ට ඔක්සිජන්
තොර මුලින්ම දත්තේ වශයෙන් එන්නේ ස්කන්ධ අතර අනුපාතය. ස්කන්ධ අතර අනුපාතය. තොර ස්කන්ධ අතර අනුපාත අපිට දීලා තියෙනවා කාබන් 33.88යි, හයිඩ්‍රජන් 5.65යි, ඔක්සිජන් 60.47යි. ඊළඟට අපි කියවනේ පරමාණු සංඛ්‍යා අතර අනුපාතය හොයන වෙනුවට අපි මෙතනදී කරන්නේ පරමාණු මවුල් අතර අනුපාතය හොයන එක කියලා. එහෙනම් අපි ඊළඟ පියවරේ කරමු පරමාණු මවුල් අතර අනුපාතය හොයමු. එතකොට ස්කන්ධ අතර අනුපාතය දීලා තියෙද්දි පරමාණු මවුල් අතර අනුපාතය හොයන්න මොකද කරන්න ඕනේ? මේ සෑම ස්කන්ධයක්ම මේගොල්ලන්ගේ මෞලික ස්කන්ධ වලින් බෙදනවා. මේවා පරමාණු නිසා සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි පාවිච්චි කරන්නේ. මේවා සුළු කරාම ඕගොල්ලන්ට ලැබෙනවා මේ වගේ අගයන් කීපයක්. එතකොට මේ ඔයගොල්ලන්ට ලැබිලා තියෙන්නේ මවුල සංඛ්‍යා දශම අගයන් වලින්. නමුත් ඕගොල්ලෝ මොකද හොයාගන්න ඕනේ? පරමාණු සංඛ්‍යා අතර සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය. එහෙම නැත්නම් මවුල සංඛ්‍යා අතර පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය. එහෙම හොයාගන්න මම මොකද කරන්නේ? මේ සංඛ්‍යා තුනෙන් කුඩාම සංඛ්‍යාවෙන් මේ සියල්ලම බෙදනවා. එතකොට මේකේ කුඩාම සංඛ්‍යාව තමයි 2.82 කියන්නේ. 2.82 මේ සියල්ලම අපි බෙදමු. ඊළඟට මට ලැබෙනවා මෙතන 1 2 1.3යි 7. එතකොට ඔයගලන්ට පේනවා මෙහෙම අනුපාතයක් ගත්තත් හැම එක්කෙනාටම පූර්ණ සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහැ කියලා. පළවෙනි දෙන්නට නම් 1 2 කියලා ගියන් දෙකක් ලැබෙනවා. නමුත් තුන්වෙනියට ඔයගලන්ට පේනවා ඇති 1.34 කියලා අගයක් තමයි ලැබෙන්නේ. අපිට මේ 1.34 වගේ අගයක් එක කියන අගයට වටයලා ගන්න හැකියාවක් නැහැ. හොඳට මතක තියාගන්න මේ කාරණේ. වට යන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා. මම ඒ අවස්ථා ගැන කියලා දෙන්න. වට යන්න පුළුවන් අවස්ථා කිහිපයයි. උදාහරණයක් වශයෙන් අපිට 1.0 හෝ 1.1 තිබ්බොත් ඒක මට වට යන්න පුළුවන් 1යි කියලා. පැහැදිලි? 1.0 හෝ 1.1 තිබ්බොත් මට ඕක 1යි කියලා වට යන්න පුළුවන්. එහෙම නැත්නම් 1.9 හෝ 2.0 තිබ්බොත් මට ඕක වට යන්න පුළුවන් 2යි කියලා. එහෙනම් මේ හැරුණු කොටගෙන මට වෙනත් කිසිදු අවස්ථාවක් වට යන්න හැකියාවක් නැහැ. ඒතර 1.3 කියන එක කොහොමත් වට යන්න හැකියාවක් නැහැ. ඒ නිසා මොකද මම කරන්නේ? මේ සියල්ලම නැවත පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කරලා බලනවා මට වට යන්න පුළුවන් සංඛ්‍යාවක් ලැබෙයිද කියලා. වට යන්න පුළුවන් සංඛ්‍යාවක් ලැබෙයිද කියලා බලනවා. දැන් මට පේනවා මේ 1.34 නේ. එතකොට මේක 3න් වැඩි කරාම වගේ නම් මෙතන 1.9ක් හැදෙයි කියලා මට හිතෙන නිසා 1.9 නෙමෙයි මෙතන 9ක් හැදෙයි කියලා හිතෙන නිසා මම මේ සියලු පද 3න් වැඩි කරලා බලනවා. බලමු මොකද වෙන්නේ කියලා. මෙයා 3ක් වෙනවා. මෙයා 6ක් වෙනවා. මෙයා 4.02ක් වෙනවා. අන්න අපිට වට යන්න පුළුවන් අවස්ථාවක්. මෙන්න මේ වගේ අවස්ථාවක්. එහෙනම් මම මේක පිළිගන්නවා. එහෙනම් මෙයාගේ සරලම අනුපාතයේ වශයෙන් මම ගන්නවා 3ට 6ට 4. පැහැදිලි? එහෙනම් මේ කියන සංයෝගයේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් පරමාණු අතර සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය 3 6 4 වශයෙන් මට ලැබෙනවා. එහෙනම් මෙයාගේ ආනුභාවික සූත්‍රය මොකක් වෙන්න ඕනද? කාබන් 3යි හයිඩ්‍රජන් 6යි ඔක්සිජන් 4යි. එහෙනම් මෙන්න මෙයාගේ ආනුභාවික සූත්‍රය තමයි C3H6O4 කියලා කියන්නේ. right. ඊළඟට අපි බලමු මෙයාව හදාගන්න අපි පාවිච්චි කරපු පියවර. ඔයගොල්ලෝ වීඩියෝ එක පෝස්ට් කරලා මේ පියවර ලියා ගන්න. මේ අපි කතා කරපු පියවරම
වාක්‍ය විදිහට ලියලා තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ වීඩියෝ එක පොඩ්ඩකට පෝස් කරලා මේ පියවර ටික ලියා ගන්න. හොඳයි. අපි යමු උදාහරණයකට. ඔගොල්ලෝ මේ පළවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. සංයෝගයක් තුල කැල්සියම් මෙච්චර ප්‍රතිශතයකින් ඉන්නවා, ෆොස්ෆරස් මෙච්චර ප්‍රතිශතයකින් ඉන්නවා, ඔක්සිජන් මෙච්චර ප්‍රතිශතයකින් ඉන්නවා. මෙතන තියෙන 44.08ක් ස්කන්ධය අනුව තියෙන්නේ. මෙයාගේ ආනුභාවික සූත්‍රය සොයන්න. මුලින්ම ඔගොල්ලෝ මේ ගාන ලියාගෙන විනාඩි 5ක් අරගෙන අපි කලින් කරපු ආකාරයට ඒ පියවර සහිතව මේ ගාන හදන්න try එකක් දෙන්න. දැන් මම මේ ගාන හදනවා. නමුත් ඕගොල්ලෝ මේ ගාන හදන විදිය පෝස් කරලා අනිවාර්යයෙන්ම මේක විනාඩි 5ක් ඇතුළත try කරලා බලලම මේක හදන විදියට එන්න. හොඳයි. බලාගන්න මේ ගාන හදන විදිය. අපිට පරමාණු 3ක් දීලා තියෙනවා. කැල්සියම්, ෆොස්ෆරස් සහ ඔක්සිජන්. කලින් වගේම පියවර වලට ගියොත් මුලින් මට ලියන්න පුළුවන් ස්කන්ධ අතර අනුපාතය. හොඳයි. ඊළඟට අපි මවුල අතර අනුපාතය ගමු. මේ සෑම කෙනෙක්ගේම මෞලික ස්කන්ධයෙන් මේගොල්ලන්ව බෙදමු. ඊළඟට මේ සෑම කෙනෙක්ගෙන්ම කුඩාම සංඛ්‍යාව මේගොල්ලන්ව බෙදමු. ඒතර කුඩාම සංඛ්‍යාව මට ලැබෙන්නේ 0.78න් බෙදුවා නම් ඇති. පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ආවේ නැහැ තුන්වෙනි අවස්ථාවට. අපි ඒ නිසා මෙයාව යම්කිසි පූර්ණ සංඛ්‍යාවකින් වැඩි කරලා පූර්ණ අනුපාතයක් මේක ඇතුලේ හදාගමු. මට පේනවා මේක දෙකෙන් වැඩි කරා නම් හරි කියලා. එතකොට 2.97. එහෙනම් මෙයාගේ ආනුභාවික සූත්‍රය මට ලියන්න පුළුවන්. කැල්සියම් 2යි, ෆොස්ෆරස් 2යි, ඔක්සිජන් 7යි කියලා. ඊළඟට එන්න දෙවැනි ගානට. දෙවැනි ගාන ලියා ගන්න මුලින්ම. ලියාගෙන පොඩි වෙලාවක් අරගෙන අනිවාර්යයෙන්ම මේක උත්සාහ කරලා මේ ගාන හදන විදිය බලන්න. right. අපි බලමු දැන් මේ ගාන හදන විදිය. මොකද ගාන කියන්නේ? එක්තරා ලවණයක ස්කන්ධය අනුව මැග්නීසියම් තියනවලු 9.76ක්, සල්ෆර් තියනවලු 13.01ක්, ඔක්සිජන් තියනවලු 26.01ක්, ජලය තියනවලු 51.2ක්. ලවණයේ ආනුභාවික සූත්‍රය හොයන්නලු. එතකොට ඔයගොල්ලන්ට බැලුව බැලමට පේනවා
මේ ලවනේ සජල ලවනයක්. මොකද මේ ලවනේ ජලය තියෙනවා. එහෙනම් ඕගොල්ලන්ට මතකට එන්න ඕනේ අපි සාමාන්‍ය ගෙනගෙන තියෙන සජල ලවන මොන වගේද කියලා. මොනවද උදාහරණ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්.5H2O එහෙම නැත්නම් සෝඩියම් කාබනේට්.NH2O ඔන්න ඔය වගේ ලවණ. ඒතර ඔයගොල්ලන්ට පේනවා ජලය යම්කිසි මවුල සංඛ්‍යාවකින් මේ සෑම ලවණයක් ඇතුළෙම ඉන්නවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ගාන මේ ආකාරයෙන් හදන්න. එතකොට මේ ලවණේ ස්කන්ධය අනුව බලන්න කවුද ඉන්නේ කියලා මැග්නීසියම් ඉන්නවා, සල්ෆර් ඉන්නවා, ඔක්සිජන් ඉන්නවා. ඒත් එක්කම ජලය ඉන්නවා. ඒව ලියාගන්න මේ විදියට. ඊළඟට අපි ලියාගමු දත්තය. ස්කන්ධ අතර අනුපාතය. හොඳයි. ඊළඟට මවුල් අතර අනුපාතය. දැන් මතක තියාගන්න කලින් අපි ලිව්වේ පරමාණු මවුල් අතර අනුපාතය කියලා. මෙතනදී අපි නිකම්ම ලිව්වා මවුල් අතර අනුපාතය කියලා. මොකද ජලයේ තියෙන පරමාණුක ස්වරූපයෙන් නෙමෙයි අණුක ස්වරූපයෙන් නිසා. මේ සියල්ලක්ම මේගොල්ලන්ගේ මෞලික ස්කන්ධ වලින් බෙදමු. මේ විදිහට යන ඕගොල්ලන්ට ලැබෙයි. සුළු කළ බලන්න. කුඩාම සංඛ්‍යාවෙන් බෙදනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලැබෙන සංඛ්‍යා අපිට වට යන්න පුළුවන් විදිහේ සංඛ්‍යා. අපි ඒක වටේලා ලියමු. එතකොට ඕගොල්ලන්ට මැග්නීසියම්, සල්ෆර්, ඔක්සිජන් සහ ජලය අඩංගු ලවණයේ ආනුභාවික සූත්‍රයේ වශයෙන් ලැබෙනවා. මැග්නීසියම් 1යි, සල්ෆර් 1යි, ඔක්සිජන් 4යි, ජලය 7යි. මෙයා තමයි මැග්නීසියම්, සල්ෆර්, ඔක්සිජන් සහ ජලය අඩංගු ලවණයේ ආනුභාවික සූත්‍රය. හොඳයි. අපි යමු ඊළඟ ගානට. අංක 4. මුලින්ම ගාන ලියාගෙන පොඩි වෙලාවක් දෙන්න උත්සාහ කරලා බලන්න. හොඳයි. අපි බලමු හතරවෙනි ගාන හදන විදිය. මෙතන වෙනස තමයි මෙතන දීලා තියෙන්නේ සංයෝගයක් ඇතුලේ මැග්නීසියම් ඔක්සයිඩ් කියන්නේ අණුක ස්වරූපයෙන් දීලා තියෙන පරමාණුක ස්වරූපයෙන් නෙමෙයි. ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. අණුක ස්වරූපයෙන්ම මේගොල්ලන්ගේ අනුපාත ලියා ගන්න. අනුපාත දීලා තියෙන යම් කිසි ආකාරයකටද ඊ ආකාරයෙන් ඕගොල්ලෝ මේක ලියාගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මුලින්ම දත්ත ලියාගමු.
ඊළඟට මවුල අතර අනුපාතය මැග්නීසියම් ඔක්සයිඩ්ගේ මෞලික ස්කන්ධය අපිට ගන්න පුළුවන් 40යි කියලා. කුඩාම සංඛ්‍යාවෙන් බෙදමු. එක 90.591 ඔය විදිහට තමයි එන්නේ. පේන පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයෙන් මේ ලැබිලා තියෙන්නේ. දෙකෙන් වැඩි කරමු. 2.90 එහෙනම් ඔයගොල්ලන්ට මේකේ අනුභවක සූත්‍රය ලියන්න පුළුවන් මේ ආකාරයෙන්. දැන් අපිට දීලා තියෙන්නේ මේක අණුක ස්වරූපේනේ. ඉතින් අපි ලියන අනුභවක සූත්‍රයත් අණුක ස්වරූපෙම ලියමු. ඒතර මැග්නීසියම් ඔක්සයිඩ් මවුල දෙකක් තියෙනවා. සිලිකන් ඔක්සයිඩ් මවුල 3ක් තියෙනවා. ඊළඟට ජලයේ මවුල 2ක් තියෙනවා. ඒතර මෙයාගේ අනුභවක සූත්‍රය මට මේ විදිහට ලියන්න පුළුවන්. හොඳයි. යමු ඊළඟ ගානට. අංක 5. පස්වෙනි ගාන ලියාගන්න. ගාන ලියාගෙන පොඩි වෙලාවක් try එකක් දීලා බලන්න. හොඳයි. අපි බලමු මේ ගානත් හදන විදිය. ගාන කියනවා ස්පටිකරූපී ලවණයක් රත් කළ විට එහි ස්කන්ධයේ 45.6කින් අඩුවිය. නිර්ජල ලවණයේ ස්කන්ධය අනුව 10.5ක් ඇලුමිනියම් තියෙනවලු. 24.8ක් පොටෑසියම් තියෙනවලු. 49.6ක් ඔක්සිජන් සල්ෆර් තියෙනවලු. ඔක්සිජන් තියෙනවලු. හරි. මම වැරද්දුවා මුලින්දලා අපෝ කියන නිර්ජල ලවණ ස්කන්ධය අනුව 10.5ක් ඇලුමිනියම් තියෙනවලු. 15.1ක් පොටෑසියම් තියෙනවලු. 24.8ක් සල්ෆර් තියෙනවලු. 49.6ක් ඔක්සිජන් තියෙනවලු. එහෙනම් මේක ඔයගොල්ලන්ට තේරෙනවා ස්පටික ලවණයක් රත් කරාම ස්කන්ධයේ 45.6කින් අඩු වෙන්නේ එයාගේ ඇතුලේ තියෙන ජලය පිටවී යාම නිසා. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා ඇති නිර්ජල ලවණයේ ස්කන්ධය මුළු ස්පටිකයේ ස්කන්ධයෙන් 44.4ක් කියන කාරණේ. හරි. ඉතින් මුලින්ම අපෙන් අහන්නේ නිර්ජල ලවණේ ආනුභාවික සූත්‍රය. අපි ඒක හොයන්න උත්සාහ කරමු. නිර්ජල ලවණයට අපි දත්ත ලියාගමු. මොනවාද ලවණේ තියෙන්නේ? ඇලුමිනියම් තියෙනවා. පොටෑසියම් තියෙනවා. සල්ෆර් තියෙනවා. ඔක්සිජන් තියෙනවා. සුපුරුදු පරිදි ස්කන්ධ අතර අනුපාතය. ඊළඟට මවුල අතර අනුපාතය.
ලැබෙනවා. කුඩාමගෙන් බෙදමු. පැහැදිලි. එහෙනම් අපිට ආනුභාවික සූත්‍රය ලියන්න පුළුවන්. කාගේද? නිරිජල ලවණේ. ඇලුමිනියම් 1යි, පොටෑසියම් 1යි, සල්ෆර් 2යි, ඔක්සිජන් 8යි. පැහැදිලි. ඊළඟට සජල ලවණය හොයන්න අපි මොකද කරන්නේ? ඔයගලන්ට මතක ඇති සජල ලවණයක් අපි උදාහරණයක් ගත්තොත් අපි කලින් ඉගෙනගෙන තියෙන ලවණයක්. ඒක මේ ආකාරයි. එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්.5H2O එහෙම නැත්නම් සෝඩියම් කාබනේට්.10H2O ඕන් ඔය වගේ. ඒතර ඔයගලන්ට පේනවා නිර්ජල ලවණයට ජලය යම්කිසි මවුල සංඛ්‍යාවක් එකතු වෙලා. නිර්ජල ලවණයට ජලය යම්කිසි මවුල සංඛ්‍යාවක් එකතු වෙලා. එහෙනම් මේ අවස්ථාවේදී වෙන්න ඕනෙත් මේ වගේම දෙයක් තමයි. ඒ නිසා සජල ලවණය හොයන්න එච්චර අමාරු නෑ. මොකද කරන්නේ අපි බලමු. සජල ලවණය අපි හොයමු. මම ආනුභව මේ නිර්ජල ලවණය ආනුභවික සූත්‍රය ඒ ආකාරයෙන්ම ගන්නවා. යත් එක මම බලනවා ජලයේ කොච්චර ප්‍රතිශතයක් ඉන්නවද කියලා. මොකද ඔයගොල්ලන්ට පේනවා අනුක සූත්‍රය හෝ අනුභවික සූත්‍රයේ ජලය එකතු වුණා කියලා වෙනස් වෙන්නේ නැහැ. ජලය යම්කිසි මවුල සංඛ්‍යාවක් එහාට සම්බන්ධ වෙනවා විතරයි. එහෙනම් අපි මෙතනද ලියමු දත්ත ස්කන්ධ අතර අනුපාතය.